समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා බොහෝම කැමැත්තෙන් ආසාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න එකතු වෙන දවස. එහෙමනම් ඔබ හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ හිතේ ඇති කරගන්නට ඕන. අද ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ බඩල් කුඹුර පුස්සැල්ලාව ජම්බුගස්වත්ත පදිංචි ඩී.එල්. පුංචි මැණිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. පිංගතුනේ අපි ධර්ම මාර්ගයේ හැසිරෙනකොට මේ ධර්මයේ කරා යන්න අපට උපකාර වෙන ඊටාම බලවත් අංග 4ක් තියෙනවා. ඒ තමයි ධර්මාවබෝධයේ පිණිස පවතින කැමැත්ත. අපි ඒකට කියන ඡන්දය. නිවන් අවබෝධ කර ගැනීම පිණිස තියෙන කැමැත්ත. ඒක අපි තුල නිවන කරා අපිව අරගෙන යන 이르දියක් හා සමානයි. ඒකට අපි කියන ඡන්ද 이르දිපාද. ඒ වගේම වීරියක් තියෙන්න ඕනේ. මං කොහොම හරි ධර්මයේ කරා යනවා. මං කොහොම හරි ධර්මාවබෝධය ලබනවා. මම මේ ජීවිතේ අඩු ගානේ සෝවාන් ඵලයටවත්පත් වෙනවා. එවැනි අදිෂ්ඨානයක් ඔබ තුල ඇති කරගෙන ඔබ ඒ කරා ගමන් කරන්න නම් අන්න ඔබට කායිකවත් මානසිකවත් ධර්මාවබෝධය අරමුණු කරගෙන තමන් වීරියක් බලවත්ව පවත්වන්නට ඕන. මේ වීරිය 이르දිපාදයක් හැටියට වඩා ගන්න ක්‍රමේ ධර්මයේ උගන්වන. ඒ තමයි වීරිය 이르දිපාද. ඒ වගේම අදිෂ්ඨානයට අපි කියන චිත්ත 이르දිපාදය. චිත්ත කියන්නේ දැඩි හිතේ ඇති කරගන්න අදිෂ්ඨානය. මං කොහොම හරි මේ දේ කරගන්න. කොහොම හරි මං භාවනා කරනවා. අද මං කොහොම හරි බණහන්න මේ වෙලාව වෙන් කරගන්න. හැමදාම මම මේ වෙලාවට බණක් අහනවා. එවැනි ජීවිතයේ අදිෂ්ඨාන තුල තමයි කෙනෙක් ඉලක්ක කරා යන්නේ. චිත්ත 이르දිපාදය. ඒ වගේම විමර්ශා, මානසිකාරය, නුවණින් විමසීම. මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ විමසීම තරම් යෝනිසෝ මානසිකාරයේ තරම් වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අංග අතරින් අභ්‍යන්තර අංගයක් හැටියට යෝනිසෝ මානසිකාරයේ තරම් දෙයක් බුදු ඇසින්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. එහෙමනම් පින්වතුනි අපිට පේනවා ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අංග අතර යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ නුවණින් විමසීම, මානසිකාරය, සම්මර්ෂණය මේ සියල්ල ඔබ තුළ ඇති කරගන්නට ඕනේ. මොකද මේ ධර්මයේ කියලා කියන්නේ ඕපනයිකයි. තමා තුළින් විමසා බැලිය යුතු දෙයක්. මේ ධර්මයේ තමා තුළින් තමයි මානසිකාර කරලා තමා තුළින් තමයි විමසලා තමන් මේ ධර්මයේ අවබෝධය කරා යන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතය තුළ මේ උතුම් ධර්මාවබෝධයේ පිණිස කැමැත්ත, වීරිය, අදිෂ්ඨානය, විමසීම මෙන්න මේ කරුණු 4 ඔබට බලවත් කරගන්න පුළුවන් නම් මේ කරුණු 4න් එකක් බලවත්වම මතුවෙනකොට අනිත් කරුණුත් එකට එකතු වෙලා ඔබව නිවන කරා අරගෙන යනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ අපි කතා කරන්නේ මෙන්න මේ බලවත්ම කාරණා 4. මේවට ධර්මයේ කියලා කියන්නේ සතර 이르දිපාද ධර්මයන් කියලා. මෙන්න මේ සතර 이르දිපාද ධර්මයන් වඩා ගන්න ආකාරය ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ. පින්වතුනි සතර 이르දිපාද කියපුවහම ඔබට මතක් වෙන්නේ ඔය බෝධිපාක්ෂික ධර්මනේ. පින්වතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. දවසක් පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරයේ තුල අද්භූත දේවල් තියෙනවා. මහා වටිනා වස්තු තියෙනවා. සාගර පතුලේ මහා වටිනාම සම්පත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තු මැණික් සක් සිලා වෙරළුමිනි ආදී මිල කළ නොහැකි වටිනා වස්තුව මොහොතේ තියෙනවා.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අසුරයන් වුණාට අපි දිව්‍ය ලෝකේ ඉඳන් මහා සාගරය දිහා බලනකොට මේ දිව්‍ය අසුරයන් මොහොතේ තියෙන වටිනා වස්තුව වටිනා සම්පත් දකිනවා. දැකලා ඒවට ආස කරනවා මේ මහා සාගරය කියන්නේ නම් සම්පත් සාගරයක්. මිලකල නොහැකි වටිනා වස්තුව මහ මුහුදේ තියෙනවා නේද කියලා මහා සාගරයට ඇලුම් කරනවා මහ මුහුදට ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම සම්පත් සාගරයක් කියෝ. මේ බුද්ධ ශාසනය තුලත් මිලකල නොහැකි වටිනා වස්තුව තියෙනවා. අන්නේ සම්පත්වල වටිනාකම දැකලා තමයි පහාරාද ඔබේ අසුර පිරිස මුහුදට ආස කරනවා වගේ මගේ බුද්ධ ශාසනයට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට ආස කරන්නේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තුව දැකලා. ඒ තමයි සතර සතිපට්ඨාන නම් වූ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 4. ඒ වගේම සතර 이르දිපාද නම් වූ බුද්ධ ශාසනය තුල තියෙන වටිනාම මණික් වර්ග 4. සතර සම්‍යක්ප්‍රධාන වීරිය නම් වූ බුද්ධ ශාසනයේ තියෙන නිවන කරා අරගෙන යන වටිනාම මාණික්‍ය රත්න 4. ඒ වගේම පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම කියන මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න. ඒ වගේම සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මේවා බුද්ධ ශාසනයේ තියෙන වටිනා සම්පත් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙමනම් පින්වතුනි ඔබ බෞද්ධයෙක් නම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් නම් ඔබ ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. මේ සිව්වණක් ශ්‍රාවකයන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් ශ්‍රාවකයන්ම බුද්ධ ශාසනයට ආස කරනවා නම් බුද්ධ ශාසනයට ඇලුම් කරනවා නම් බුද්ධ ශාසනය ගැන සිත් අලවාගෙන වාසය කරනවා නම් ඔවුන්ට දැනුමක් අවබෝධයක් තියෙන්නට ඕනේ මේ බුද්ධ ශාසනයේ මේ වගේ සම්පත් සාගරයක් මේ බෝධිපාක්ෂික ධර්මවල වටිනාකම හඳුනගෙනමයි බුද්ධ ශාසනයට ඇලුම් කරන්නට ඕන. එනිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් යුක්ත මහා ධර්මස්කන්ධය. බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ පෙන්නන මේ සසර දුකින් මිදෙන මේ මාර්ගය මේ නිවන් මාර්ගය ඒ නිවන කරා යන ඒ ගමනේ ඒ ධර්මාවබෝධය කරා යන්න උපකාර වෙන ධර්ම 37 තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ අතර පින්වතුනි අද අපි මේ ධර්ම දේශනාවේදී අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සතර 이르දිපාද ධර්ම ගැන. 이르දිපාද කෙනෙක්ව වේගයෙන් තමන්ගේ ඉලක්කේ කරා අරගෙන යන උපකාර වෙන ධර්ම 4ක් තමයි සතර 이르දිපාද ධර්ම. ඒ අතර ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා සතර 이르දිපාද 4ක් ගැන ධර්මයේ උගන්වන. ඔබට මතක ඇති අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ආයු සංස්කාර අතහැරී චාපාල චෛත්‍යස්ථානයේ අසල ආයු සංස්කාර අතහැරලා තමයි පිරිනිවන් පාන අදිෂ්ඨාන කරේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ වයස අවුරුදු 80ට ආසන්න කාලේ එනකොට උන්වහන්සේ හරියට බුදු වෙලා අවුරුදු 45ක් සම්පූර්ණ වෙගෙන එනකොට උන්වහන්සේ අවසාන වස් කාලේ ගත කරේ බේලුව කියන ගමේ. මේ බේලුව ගමේදී බුදුරජාණන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා. උන්වහන්සේට ඊටාම වේදනා සහිත බඩේ අමාරුවක් හැදිලා ලේත් සමග බඩේ ලියන්න පවා පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ හොඳටම ගිලන් වෙලා වැඩ ඉන්නවා දැකලා ආනන්ද හාමුදුරුවෝ බොහෝම සංවේදී කෙනෙක් බුදුරජාණන් වහන්සේට පුදුම ආදරෙන් ගෞරවයෙන් බුද්ධෝපස්ථාන කරපු ආනන්ද හාමුදුරුවෝ එලිමහන්ට වෙලා කල්පනා කරනවා අනේ තථාගතයන් වහන්සේ ගිලන් වෙලා බුදුරජාණන් වහන්සේ රෝගාතුරව වැඩ ඉන්නකොට මට දිශාවන් පවා වැටහෙන්නේ නැතුව යනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අසනීප ගැනම හිත දුක් වෙවි එලිමහනේ සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව විඳගෙන උන්වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් බැලුවා අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්නේ කොයි විදිහටද සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ කියලා බුද්ධ අධිෂ්ඨානයෙන් බලනකොට දැක්කා අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්නේ මෙන්න මේ ක්‍රමයට. එහෙමනම් මමත් මෙන්න මේ විදිහටමයි පිරිනිවන් පෑ යුත්තේ කියලා ඒ වෙලාවේ ආයු සංස්කාර අධිෂ්ඨාන කරා සතර 이르දිපාද බලෙන් ආයු සංස්කාර අධිෂ්ඨානයක් කරගත්. එතකොට අපිට පේනවා මාරාන්තික වේදනාවක් උන්වහන්සේ ඒ වෙලාවේ වින්දා. මම සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ කියලා හිතලා ආයු අධිෂ්ඨාන කරේ සතර 이르දිපාද බලෙන්
පිරිනිවන් පාන් තරම් දැඩි අසනීපයක් වේදනාවක් උන්වහන්සේට ඒ වෙලාවේ බේලුව ගමේදී ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද බලෙන් ඒ 이르දිපාද තුල පිහිටලා ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවත් සමගම රෝගයේ සුවපත් භාවයට පත් වුණා. ඒ සැනින් රෝගී වේදනාව නැති වෙලා උන්වහන්සේ සුවපත් වුණා. හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කරලා බොහෝම සනීපෙන් විවේකයෙන් එලිමහනට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ආනන්ද හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. හරිම පුදුමයි. මේ සුළු වේලාවකට පෙර බොහෝම වේදනාවෙන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නව දැකලා මට දිශාවල් පවා වැටහෙන්නේ නැතුව ගියා. මට යම් අස්වැසිල්ලකට හරි තියෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් සංඝයාත දැනුම් නොදී පිරිනිවන් පාන්නේ නැහැ කියන විශ්වාසය විතරයි. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද සංඝයා තවත් මොනවද මගින් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි කි. අවබෝධ කරගත යුතු යමක් ඇද්ද ඒ සියල්ල දේශනා කළ අවසానයි. ඒ නිසා ආනන්දය අප්‍රමාදීව මේ ධර්ම අවබෝධයට මහන්සි ගන්න. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් සියල්ල දේශනා කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අපි දැන් යමු චාපාල චෛත්‍ය ළඟට කියලා ආනන්ද හාමුදුරුවන්ව බුදුරජාණන් වහන්සේ එතනට එක් කරගෙන ගියා. ගිහිලා බුදුරජාණන් වහන්සේ ඒ චාපාල චෛත්‍ය ස්ථානයේ අසලට වැඩම කරපුවාම වටපිට බොහෝම ලස්සනට ඈත කඳු යායවත් ඈතින් පිහිටලා තියෙන චෛත්‍ය ලස්සනට පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ චාපාල චෛත්‍ය බොහොම ලස්සනයි බොහොම රමණීයයි. අර ඈතින් බේන සත්තම්බක චේතිය බොහොම රමණීයයි. අර ඈතින් පේන බහුපුත්තක චේතිය බොහොම රමණීයයි. ආනන්ද මේ ඔක්කොම ලස්සන දේවල්. ආනන්ද යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර 이르දිපාද වැඩුවොත් එයාට ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. ආනන්ද තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර 이르දිපාද වඩපු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ තේරෙන විදිහට ගොරෝසු විදිහට තමන් වහන්සේ සතර 이르දිපාද වඩලා තියෙන නිසා කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන් කියන කාරණේ මතක් කරා. හැබැයි ඒ සැනින් මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගත්. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ඨතු බන්තේ කප්පං. තිට්ඨතු සුගතෝ කප්පං. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා. තථාගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරන්න බැරි වුණා. මාරයා හිත වසාගෙන හිටියේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවනි පාරටත් මතක් කරා. ආනන්ද තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර 이르දිපාද වඩපු කෙනෙක්. බහුල වශයෙන් ඒවා වඩාගත්ත කෙනෙක්. මේ සතර 이르දිපාද වඩපු කෙනෙකුට ආයු සංස්කාර අදිෂ්ඨාන කරලා ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් 이르දිපාද බලෙන්. තථාගතයන් වහන්සේ මේවා වඩලා තියෙන්නේ. දෙවනි පාරත් ආනන්ද හාමුදුරන්ට බැරි වුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ දිනාට හිතසුව පිණිස කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පාරත් මතක් කරා. ඒ වෙතාවෙත් මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් ඉවත් වෙලා ටික දුරක් ගිහිලා ගහක් යට බොහොම නිස්කලංක තැනක නිසීදන එලාගෙන භාවනා කරන්න වාඩි වුණා. ඒ සැනින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පාපී මාරයා පෙනී හිටියා. මේ වසවර්ති මාරයා පෙනී ඉඳලා සිහිපත් කරා ස්වාමීනි ඔබ වහන්සේට මතකද? ඔබ වහන්සේ බුදු වෙච්ච දවසේමයි මම පිරිනිවන් පාන ආරාධනයක් කරේ. එදා ඔබ වහන්සේ මට මෙවැනි ප්‍රකාශයක් කරා. පාපී මාරයා බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ලෝකේ පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරායි බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාව වේදිලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිස් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. මේ වෙනකොට මේ බුද්ධ ශාසනයේ හැම තැනම බැබලෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ලෝකේ පුරා බොහෝ තැන්වල මේ දඹදිව් තලයේ සිසාරා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ හැම තැනම බැබලෙනවා. ඒ අය ධර්මයේ ගැන වික්තයි විසරදයි බහුශ්‍රුතයි ධර්මතරයි. ඒ නිසා ඔබ වහන්සේ වැඩ හිටිය ඇති පිරිනිවන් පාන සේක්වා කියලා මාරයා
මේ කාරණා සිහිපත් කළ බුදුරජාන් වහන්සේට මතක් කරා. ඒ වෙනකොට මේ මාරයට ඕන නිසා බුදුරජාන් වහන්සේ පිරිනිවන් පානව නෙමෙයි. උන්වහන්සේ බැලුවා බුදු කෙනෙක් විසින් කළ යුතු සම්බුදු කෘත්‍ය සිදු කරලා අවසానයිද? තමන් වහන්සේ විසින් කළ යුතු සම්බුදු කෘත්‍ය සිදු වෙලා අවසానයි. ඒ විදිහේ බුදුරජාන් වහන්සේ වදාළ පාපී මාරය නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. අර බේලුව ගමේදී ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද බලයෙන් අදිෂ්ඨාන කරපු කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් ආයුෂවල ඒ අදිෂ්ඨාන ශක්තිය උන්වහන්සේ එතනදී අතහැරියා. ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා. මාස 3ක් අවසන් වෙන තැන මම පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහරිනවා සමගම මහ පොළොව කම්පාවටපත් වුණා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරුවෝ කලබලයටපත් වෙලා ඇවිල්ලා ස්වාමීනි මේ දැන් පොළොව සෙලුණා. මේ දැන් අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලුණා. ඇයි ඒ කියලා කරුණ විමසත්. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ මීස්ට සුළු මොහොතකට පෙර ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා කියලා. පින්වතුනි ඔය කාරණේ ඔබ අහලා ඇති මහා පරිනිබ්බාන දේශනාවේ සඳහන් වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන කාරණයක් තමයි ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. කල්පය කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕන. කල්පය කියලා අර්ථ දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි දීර්ඝ කාලයක්. දැන් අපි මේ ජීවත් වෙන කාලයටත් කියන්නේ මහා භද්‍ර කල්පය. එතකොට මහා භද්‍ර කල්පය කියන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කාලයක්. එතකොට බුදුරජාණන් වහන්සේට මෙතන කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියන්නේ ওই තරම් දීර්ඝ කාලයක් වැඩ ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වෙනකොට තියෙන පරමායුෂ ඒකටත් කියන්නේ කල්පය කියලා. ආයුෂ කල්පය. ආයුෂ පරමායුෂට කියනවා කල්පය කියලා හඳුන්වනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව එදා අවුරුදු 120යි. ඒ තමයි පරමායුෂ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේට සතර ඉර්ධිපාද බලයෙන් අවුරුදු 120ක් වුණත් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. ඊට වඩා ටිකක් වැඩිපුර ඒ කියන්නේ 21ක් 22ක් 23ක් අවුරුදු 120 ගණන් වලින් තව කීපයක් වැඩිපුර වෙන්න වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ආයු සංස්කාර අතහැරලා තමයි පිරිනිවන් පාන අදිෂ්ඨාන කළ උන්වහන්සේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙන වෙසක් පුන් පොහෝ දවසේ තමයි පිරිනිවන් පෑවේ. එතකොට පින්වතුනි අපිට පේනවා මේ සතර ඉර්ධිපාද කියලා කියන්නේ මොනතරම් බල සම්පන්නයිද. කෙනෙකුගේ ජීවත් වීමේ ආයුෂ පවා වර්ධනය කරගන්න පුළුවන් ඉර්ධිපාද වැඩිම තුලින්. ඒ නිසා මේ ඉර්ධිපාද වඩලා තමන්ගේ රෝග පීඩා යටපත් කරගන්න පුළුවන්කම ලැබුණා. බුදුරජාණන් වහන්සේ මේ ඉර්ධිපාද දියුණු කිරීම තුළින් ආයුෂ වර්ධනය කරගන්න පුළුවන් බව දේශනා කරන. ඒ නිසා කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුළ බොහොම බල සම්පන්න මේවට ඉර්ධි කියලා කියන ඉර්ධිපාද හරියට මේවා ඉර්ධි වගේ තමයි මේවා තමන් තුළ දියුණු කරගත්තොත් මහා බලයක් මහා ශක්තියක් මහා හැකියාවක් තමා තුළින් මතු කරගන්න පුළුවන්. අපි එකින් එක විමසලා බලමු. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද ධර්මයන් අතර පළවෙනිම ඉර්ධිපාදේ තමයි ඡන්ද ඉර්ධිපාදේ. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. එතකොට මේ කැමැත්ත මොන කැමැත්තද? නිවන් අවබෝධ කර ගැනීම පිණිස ඇති කරගන්න කැමැත්ත. අන්න ඒකයි ධර්මයේ තුල ඡන්දය කියලා කියන්නේ. ඡන්ද ඉර්ධිපාදේ වෙන්නේ ධර්මාවබෝධයේ පිණිස, නිවන් අවබෝධයේ පිණිස, කෙලෙසුන්ගෙන් මිදීම පිණිස, සසර දුකින් නිදහස් වීම පිණිස තමා තුළ තියෙන කැමැත්ත. අන්නේ කැමැත්ත නිවන කරාම යන උපකාර වෙන දෙයක්. දැන් හිතන්න ඔබට අපි කියනවා බණහන්. ඔබ සීල් රකින්න. ඔබ භාවනා කරන්න. හැබැයි මේවා කිව්වට ඔබට කැමැත්තක් නැත්නම් ඔබ ඕක කරන්නේ නැහැ. ඒක ආසාවක් තියෙන්න ඕන, උවමනාවක් තියෙන්න ඕන, කැමැත්තක් තියෙන්න ඕන. එයා කැමති වෙන දෙයකට නම් සමහරවිට දෙමව්පිය දරුවන්ට කියන පුතේ පාඩම් කරන්න. ඔයා හොඳට විභාගේ පාස් වෙන්න. හැබැයි ඒ ළමයා කැමති කම්පියුටර් එකකට ඇන ඉන්න නම්, ඒ දරුවා කැමති ගේම් ගගහ ඉන්න නම්, ඒ දරුවා කැමති එක්ක වෙනත් දෙයකට නම් සෙල්ලම් කර කර ඉන්න නම් ඒ කැමති දෙයට හිත යනවා මිසක් සමහරට පාඩම් කරන්න ආසාවක් නැහැ. ඒ ආසාව තියෙන දරුවා
පුදුම ආසාවෙන් හැම වෙලේම පොත්පත් කියවනවා, ඉගෙන ගන්නවා, පන්ති යනවා, මං කොහොම හරි ඉහළට යනවා කියලා. අන්න අධ්‍යාපනයේ පැත්තට තමන්ගේ ඡන්දයේ කැමැත්ත ආසාව ඇති කරගෙන හොඳින් ඉගෙන ගන්න පුරුදු වෙන්න. ඒ වගේ හැම දෙයකටම ආසාවක් තියෙන්න ඕන. ඒ ආසාව තියෙන කෙනා තමයි ඒ තුල දියුණුව කරා යන්නේ. දැන් හිතන්න, ඔබ ආසයි ඔබ හොඳ ගෙයක් හදාගන්න. ඔබ ඊට අවශ්‍ය වෙන විදිහට පරිසරය හදාගන්න. ඔබ ඊට හොඳ ඉඩමක් හොයාගන්න. ඊට පස්සේ ඔබට අවශ්‍ය වෙන විදිහට ඔබ ආස කරන විදිහට ඔබ ගෙයි සැලසුමක් ඇඳ ගන්නවා. ප්ලෑන් එක ඉස්සලා අඳිනවා. ඊට පස්සේ ඊට අදාළ වෙන විදිහේ භූමිය සකස් කර ගන්නවා. ඊට අවශ්‍ය වෙන විදිහට මුදල් හොයාගන්න ක්‍රම සම්පාදනය කරනවා. එක්ක ණයක් ගන්නවද, සීට්ටුවක් දානවද, මොන විදිහටද මේ හම්බෙන ආදායම එක්ක අතේ තියෙන දෙයක් හරි මේක යොදවලා කොහොමද මේ තැනට මේක ගන්නෙ? එතකොට තමන් පියවරෙන් පියවර තමන්ගේ ඉලක්කය තමයි ලස්සන නිවසක් හදා ගැනීම. ඒ ඉලක්කය කරා යෑම පිණිස අවශ්‍ය සියල්ල ඔබ සම්පූර්ණ කරගෙන ඔබේ ඉලක්කය කරා ඔබ කොහොම හරි යනවා. අන්න ඒ වගේ අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ. මම නිවන කරා යනවා. මම මාර්ගඵල අවබෝධය කරා යනවා. මම ධර්මාවබෝධය කරා යනවා. අඩුම ගානේ මං සෝවාන් හරි වෙනවා. අන්න තමන්ගේ ඉලක්ක. හැබැයි මේ ඉලක්කේ තිබුණට වැඩක් නැහැ. ඉලක්කේ කරා යෑම පිණිස අවශ්‍ය අංග තමන්ගේ ජීවිතය තුළ රැස් වෙන්නේ ඒ ඉලක්කයට තියෙන ආසාවමත්. අන්න ඒක තමයි ඡන්දය. සෝවාන් වීම පිණිස ලොකු ආසාවක් තියෙන්නට ඕන. මං කවදාද ධර්මාවබෝධය ලබන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නනවා මේ ධර්මාවබෝධයට ඇති කරගන්න ආසාව, ඡන්දය හරියට මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕනේ. රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජ කුමාරයෙක්ගේ හිතේ ඇති වෙන පැතුම වගේ දෙයක් වෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමා කීපයකින් කියන ඔන්න රාජ කුමාරයෙක් ඉන්න, තාම රජ වෙලා නැහැ. රජකමට ආසාවෙන් ඉන්න රාජ කුමාරයෙක්. මේ රාජ කුමාරය හැම වෙලේම හිත හිතා ඉන්නේ කවද්ද මං රජ වෙන්නේ? කවද්ද මං රජ වෙන්නේ කියලා රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජ කුමාරයෙක් ඉන්නවා. දැන් මේ නගරෙම රාජ කුමාරයෙක් ඉන්නවා. ඒ කුමාරයාගේ වයසම ඒ නගරේ ඉන්න හිඟන්නෙකුත් ඉන්නවා. ඒ නගරේ ඉන්නවා මිනිස්සෙක් හිඟන්නේ. කුමාරයාගේ වයසම කියලා හිතමු. ඒ දවසේම ඉපදිච්ච නගරේ හිඟන්නෙකුත් ඉන්නවා. රජුරුවන්ගේ රාජ කුමාරයෙකුත් ඉන්නවා. එයත් ඒ දවසේම ඉපදිලා. දැන් යාබද රාජ්‍යක රාජ කුමාරයෙකුට ඔටුනු පලන්දලා. ඔන්න දැන් මේ ආරංචිය පැතිරිලා යනවා. අනෙක් යාබද රාජ්‍යයන් වලත් පැතිරෙනවා. ඔන්න අසවල් රාජ්‍ය රාජ කුමාරයාව අද අභිෂේක කරා. ඔටුනු පැලැන්දුවා. අද ඒ කුමාරයාට රජකම ලැබිලා කියලා ආරංචි වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි මේ නගරේ ඉන්න අර හිඟන්නත් මෙලෝ සුදුසුකමක් නැති, අධ්‍යාපනයක් නැති, රජකමට අවශ්‍ය පරිසරයක් නැති, ඒ කාල රජ වෙන්න ශාස්ත්‍රීය වංශික රාජ කුලයක උපදින්න ඕන. ඒ කිසිම සුදුසුකමක් නැති අර හිඟන්නටත් ආරංචි වෙනවා අසවල් රාජ්‍ය රාජ කුමාරයා අද අභිෂේක කරා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි අර හිඟන්නට හිතෙනවද අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා හිතෙනවද? ඒ පණවිඩේ කනට ආවට පස්සේ නෑ, හිඟන්නට වගේ වගක් නෑ. කවුරු රජ වුණත් එකයි නැතත් එකයි. අන්න ඒ වගේ තමයි කියනවා අන්ධ බාල පුතග්ජනය. එයාටත් අහන්න ලැබෙනවා අනේ අසවල් අය සෝවාන් වුණාලු, අසවල් අය සකදාගාමි වෙලාලු, අන්න අර අය අනාගාමි වුණාලු, බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මෙච්චර පිරිසක් රහත් වුණාලු කියලා අන්ධ බාල පුතග්ජනයට ඇහුණා කියලා යාට වගේ වගක් නෑ. කවුරු රහත් වුණත් එකයි නැතත් එකයි, මට මොකද කියලා හිතෙනවා. මොකද එයාට ඒ ගැන ආසාවක් නෑ. ඔහුට ඒ ගැන ඡන්දයක් නෑ. ඔහුට ඒ ගැන හැඟීමක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජ කුමාරයට එයාට ආරංචි වෙනවා අන්න අසවල් රාජ්‍ය රාජ කුමාරයා වද අභිෂේක කරා, ඔටුනු පැලැන්දුවා. ඒක ආරංචි වෙච්ච වෙලේ ඉඳන් තමන්ගේ හිතට ලොකු හැඟීමක් හැම මොහොතේම හිත ඇතුලේ මතුවෙන්නේ අනේ මං කවද්ද රජ වෙන්නේ, මං කවද්ද ඔටුනු පළඳින්නේ, මං කවද්ද අභිෂේක ලබන්නේ කියලා රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජ කුමාරයෙක්ගේ හිතේ පැතුමක් ඇති වෙනවා. අන්නේ ඡන්දය, ඒ පැතුම ඔහුගේ හිතේ ඇති වෙනවා වගේමයි නිවන කරා යන ශ්‍රාවකයාගේ හිතේ අසවල් අය මාර්ගඵල ලැබලා සෝවාන් වුණා, සකදාගාමි වුණා, රහත් වුණා කියලා ඇහෙනකොට ඔහුටත් ඇති වෙනවා අනේ මං කවද්ද රහත් වෙන්නේ, අනේ මං කවද්ද සෝවාන් ඵලයටපත් වෙන්නේ, මං කවද්ද මේ මට්ටමටපත් වෙන්නේ, මං කවද්ද ධර්මාවබෝධය ලබන්නේ කියලා ඡන්දයක්, ආසාවක්, පැතුමක් හිතේ ඇති වෙනවා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න කියනවා. එහෙමනම් පින්වතුනි, අපිට නිවන කරා යන්න, අපිට ධර්මාවබෝධය කරා යන්න, අපට මාර්ගඵල අවබෝධය කරා යන්න
අපි තුලින් ඇති වෙන්නට ඕන හැඟීමක්, ලොකු ආසාවක්, ඡන්දයක්, කැමැත්තක්, ධර්මාවබෝධයේ පිණිස ආසාවක් එන්න ඕන. ඒක තමා තුලින් එන්න ඕන. ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා තුම්හි කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි මේ දේ කරගන්නට තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගතං. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර කියලා දෙනවා විතරයි. බලෙන් නිවන් දක්කන්නේ නැහැ. බලෙන් එක්ක යන්න බෑ. බලෙන් කැමැත්ත ඇති කරවලා මාර්ගඵල ලබලා දෙන්න බෑ. බලෙන් කරන්න බෑ. තමා තුලින් එන්න ඕනේ නිවන් දැකීම පිණිස ආසාව. සසර දුකින් නිදහස් වීම පිණිස කැමැත්ත, ආසාව තමා තුලින් ඇති වෙන්න ඕනේ. එයා තමයි ධර්මාවබෝධය කරා යන්න, තමන්ගේ ආසාව මුල් කරගෙන නිවන කරා යන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යා කොහොමද මේ ආසාව නිවන කරා යන විදිහට මෙහෙවන්නේ. මේ ඡන්ද 이르දිපාදයක් හැටියට වඩන්නේ මෙහෙමයි. ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. එහිමයි බුදුරජාණන් වහන්සේ 이르දිපාදයක් හැටියට මේ කැමැත්ත ආසාව වඩන හැටි පෙන්වන්නේ. ඡන්ද සමාධි කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස තියෙන කැමැත්ත නිසා සතර සතිපට්ඨානේ වඩලා අන්න හිතේ එකඟතාවයක් ඇති කරගන්න. ඒකට කියන ඡන්ද සමාධිය. එයාට මේ සමාධිය ඇති වුණේම ධර්මාවබෝධය ලබන්න තියෙන කැමැත්ත නිසාමයි. එයා ආනාපාන සතිය වඩන්නේ කොහොම හරි මන් නිවන් දකින්න කියන කැමැත්තෙන්, ආසාවෙන්. එයා ධාතු මනසිකාරය වඩන්නේ කොහොම හරි මන් නිවන් දකින්න කියන ආසාව නිසා. එයා මෛත්‍රී භාවනාව වඩන්නේ, එක්ක පිළිකුල් භාවනාව මෙනෙහි කරන්නේ, විදර්ශනා වඩන්නේ නිවන් අවබෝධයේ පිණිස කැමැත්තෙන් එයා භාවනා කරලා ධර්මාවබෝධයට තියෙන ආසාව නිසා වඩපු ඒ භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට එයා සමාධියක් ඇති කරගෙන නීවරණ යටපත් කරගන්න. අන්නේ සමාධිය ඡන්දය මුල් කරගත්ත සමාධියක් නිසා ඡන්ද සමාධි. නිවන් අවබෝධයට තියෙන ආසාව මුල් කරගෙනම භාවනා කළ ඇති කරගත්ත සමාධි. ඊළඟට පදහන සංඛාර සමන්නාගතං. පදහන සංඛාර කියලා කියන්නේ පදං වීරිය කියලා කියන. දැඩි වීරියක් තියෙනවා. දැන් ඒ ඡන්ද සමාධිය උපදවාගත්ත කෙනා වීරියෙන් යුක්තව ඒ සමාධිය තුල පිහිටලා කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස ඒ මාර්ගඵල අවබෝධයේ පිණිස විදර්ශනා වඩනවා. අන්‍යයා පදහන සංඛාර සමන්නාගතං කියලා කියන්නේ පදං වීරිය වඩන්නේ කොහොමද? නූපන් අකුසල් නූපදවීම පිණිස ඔහු වීරිය බලවත් කරගන්න. උපන්නා වූ අකුසල් තියෙනවා නම් හිත ඇතුලේ මතුවේගෙන එන රාග දේශ මොහ ආදී අකුසල් තියෙනවා නම් ඒවා ප්‍රහාණය කිරීම පිණිස වීරිය බලවත් කරන. නූපන් කුසල් තියෙනවා තාම ඔහු උපදවාගත්තේ නැති කුසල්. යම් සමාධියක් ඇති වුණා වෙන්න පුළුවන් ඡන්ද සමාධිය. හැබැයි ඔහුට තව දුරට කුසල් දහම් හැටියට ඒ සමාධිය ඉහළට ධ්‍යාන මට්ටම් දක්වා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට ඔහුට වඩා ගන්න පුළුවන්. ඒ පිණිස ඔහු වීරියෙන් ඡන්දේ මුල් කරගෙනම වීරියෙන් ඒ සමාධිය ඉහළට බලවත් කරගන්න උත්සාහ ගන්න. ඊළඟට ඔහු මොකද කරන්නේ? උපන්නා වූ කුසල් යම් මට්ටමින් හරි දැන් භාවනා කළ ඡන්ද සමාධියක් උපදව ගත්ත කෙනානේ. උපන් කුසල් වර්ධනය කරගන්න, වැඩි දියුණු කරගන්න, ඒවා පවත්ව ගන්න, පිරිහෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නත් වීරිය බලවත් කරගන්න. අන්නේ විදිහට සතර සම්‍යක්පදාන වීරියෙන් තමයි 이르දිපාද හැම එකක්ම වඩන්න තියෙන්නේ. එතකොට නිවන් අවබෝධයේ පිණිස තියෙන කැමැත්ත නිසා භාවනා කළ සමාධියක් ඇති වුණා. හැබැයි ඒ සමාධිය නිවන නෙමෙයි, ඒක විමුක්තිය නෙමෙයි. ඒ සමාධිය තුල පිහිටලා පදං වීරිය වඩනවා. සතර සම්‍යක්පදාන වීරියෙන් මොකද කරන්නේ? ඒ සමාධිය මුල් කරගෙන නිවන් අවබෝධයට ඔහුගේ ජීවිතය යොමු කරලා අන්‍යයා 이르දිපාදයක් වගේ වේගෙන් ඔහු නිවන කරා යන විදිහට ඒ සමාධිය තුල පිහිටලා ඔහු නෝපන් අකුසල් නූපදවන විදිහට, උපන්නා වූ අකුසල් ප්‍රහාණය වෙන විදිහට, නෝපන් කුසල් උපදින විදිහට, උපන් කුසල් වැඩෙන විදිහට වීරිය බලවත් කරගෙන මාර්ගඵල අවබෝධයේ කරා නිවන කරා ජීවිතේ දියුණු කරගන්න. අන්නේ විදිහට වඩන 이르දිපාදේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යා ඒ විදිහට වඩලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ලබා ගත්තොත් ඔහුට ඒ නිවන කරා යන්න මාර්ගඵල ලබා ගන්න බලවත් වෙලා තියෙන්නේ ඡන්දේ නම් ඔහු නිවන කරා ගිහිලා තියෙන්නේ ඡන්දේ මුල් කරගත්ත සමාධියක්, ඒ මුල් කරගත්ත සතර සම්‍යක්පදාන වීරියක් බලවත් කරගෙන තමයි නිවනට ගිහිල්ලා තියෙන්නේ. අන්න ඡන්ද 이르දිපාදයේ ඔස්සේ නිවන් අවබෝධය කරා ගිය කෙනෙක්. අන්නේ නිසා ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියලා ධර්මයේ උගන්වන. ඊළඟ 이르දිපාදේ තමයි චිත්ත 이르දිපාදේ. දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. මේ අදිෂ්ඨානය කියන එක කෙනෙකුට
අනිත් හැම දෙයකටම වඩා බලවත්ව තියෙනවා. සමහරුන්ට පුදුම අදිෂ්ඨානයක් තියෙනවා. මම මැරුණත් නැගිටින්නේ මේ භාවනාවෙන් මගේ ශරීරේ මෙතනම මැරිලා ගියත් මම නැගිටින්නේ. එහෙම චරිත ගැන තේරී ගාථාවල තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා ඉස්සර භාවනා කරනකොට නිදි කිරා වැටෙනවා. එක රහතන් වහන්සේ නමක් උදානයක් පළ කරනවා. මම පිණ්ඩපාතේ ගිහින් ඇවිල්ලා මම භාවනා කරන්න පටන් ගත්තා. මට හරියට නිදිමත බලවත් වෙනවා. මම සක්මනේම ඇදගෙන වැටුණා කියනවා. ඊට පස්සේ වැලි පිහදාලා මම වාඩි වුණේ පුදුම අදිෂ්ඨානකින්. මං දානේ වළඳන්නෙත් නැහැ. මං වෙන ගිලම්පසක් ගන්නෙත් නැහැ. මං පිණ්ඩපාතේ යන්නෙත් නැහැ. මම මෙතන මැරිලා ගියත් මම මේ වීරිය නම් අතහරින්නේ නැහැ. ධර්මාවබෝධය ලබාගෙන මිසක් මැරුණත් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් මං එදා භාවනා කරන්න වාඩි වුණා. පළවෙනි දවසේ මං ඉරියව්වත් වෙනස් කරන්නේ නැතුව පුදුම වීරියෙන් මං භාවනා කරා. දෙවෙනි දවසෙත් මං භාවනා කරා. තුන්වෙනි දවසේ මගේ හිත වැඩිලා මං කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. මමත් ත්‍රිවිද්‍යාව ලැබුවා කියලා මේ මහරහතන් වහන්සේලා උදාන පළ කරනවා. ඔබට තේරී ගාථා කියවනවා නම් මෙවැනි 이르දිපාද ධර්මයන්ගේ බලයෙන් දැඩි අදිෂ්ඨානයේ තුලින් රහත් වෙච්ච රහතන් වහන්සේලා ගැන තියෙනවා. ඒ නිසා චිත්ත කියන්නේ හිතේ ඇති කරගන්න දැඩි අදිෂ්ඨාන. මං කොහොම හරි මේ දේ කරනවා. කොහොම හරි මං ධර්මාවබෝධය ලබනවා. පින්වතුනි මේ අදිෂ්ඨානයන් අතර අපේ බුදුරජාණන් වහන්සේට තමයි පුදුම අදිෂ්ඨානයක් තිබුණේ. ඒ අදිෂ්ඨානය එදා උන්වහන්සේ බෝධි මූලයේ වැඩ සිටියේ කුසතන ඉලලා නැගෙනහිර දිශාවට මුහුණලා වැඩ සිටියේ මගේ ශරීරයේ සම්මස් වියලේවා අන්න දැඩි අදිෂ්ඨානයි. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැගිටින්නේ අන්න අදිෂ්ඨානයි. ඒ අදිෂ්ඨානය හිතේ ඇති කරගත්තේ ධර්මාවබෝධය ලබාගෙන මිසක් මේ වජිරාසනයේ මත මේ කුසතන මත මගේ සම්මස් වියලිලා ඇටනහර පමණක් ඉතිරි වෙලා මම මැරිලා ගියත් ධර්මාවබෝධය ලබාගෙන මිසක් නම් ආයි මෙතනින් නැගිටින්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨාන. එතකොට ඒ අදිෂ්ඨානයෙන් තමයි උන්වහන්සේ බුද්ධත්වයේ කරා යන්නේ. ඒ අදිෂ්ඨානය කියන්නේ තමන්ව අරමුණ කරා අරගෙන යන ඊටාම වැදගත් දෙයක්. පින්වතුනි සාමාන්‍ය ජීවිතේටත් මේවා යම් මට්ටමකට හරි උපකාර කරනවා. හැබැයි නිවන කරා යන කෙනෙකුට මාර්ගඵල කරා යන කෙනෙකුට නිවන් අවබෝධයට උපකාර වෙන විදිහට දේශනා කරපු 이르දිපාද ධර්ම මේ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන. හැබැයි සාමාන්‍ය ජීවිතය තුලත් අපිට පේනවා ඔබට අදිෂ්ඨානයක් තියෙනවා නම් සමහරුට අදිෂ්ඨානේ මං කොහොම හරි වෛද්‍යවරයෙක් වෙනවා. අන්න අදිෂ්ඨාන. මම ඉංජිනේරුවෙක් වෙනවා. මම හොඳ ගුරුවරයෙක් වෙනවා. ඒ වගේ ජීවිතේ අදිෂ්ඨාන තියෙන මිනිස්සු ඉන්නවා. මං හොඳ ගුණ යහපත් කෙනෙක් වෙනවා. මම කොහොම හරි මගේ ඉලක්ක කරා යනවා. දැන් අපි හිතමු දරුවෙක් ඇති කරගත්තා. මං කොහොම හරි හොඳ වෛද්‍යවරයෙක් වෙනවා කියලා ඔන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා මේ දරුවන්ගේ ඔළුව වලට දෙන්නේ ඕවමනේ. පුතේ ඔයා හොඳ ડોක්ටර් කෙනෙක් වෙන්න, ඔයා ඉංජිනේරුවෙක් වෙන්න, ඔයා මේ වගේ කෙනෙක් වෙන්න කියලා ඒ තනතුරු ගැන අර දරුවගේ ඔළුවට යම් අරමුණු දෙනවා. අපි හිතමු දරුවෙක් පුංචි කාලේ ඉඳන්ම හිතාගත්ත හරි මම කැමති වෛද්‍යවරයෙක් වෙන්න. ඒ නිසා මම කොහොම හරි වෛද්‍යවරයෙක් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. හැබැයි අදිෂ්ඨානින් මේක වෙන්නේ නැහැනේ. ඒ පිණිස ඔහු මොකද කරන්නේ? ඊට අදාළ වෙන විදිහට වීරියෙන් ඔහුට අදිෂ්ඨානෙ තමයි මුල්ුනේ. හැබැයි ඔහු ගුණධර්ම වඩන්නට ඕන. ඊට අවශ්‍ය වෙන විදිහට අධ්‍යාපනය කරා යන්නට ඕන. ඔහුට එකපාරට මේ වෛද්‍ය උපාධිය ගන්න බෑ. ඔහුට ඊට අවශ්‍ය වෙන විදිහට පුංචි කාලේ ඉඳන් හැම විභාගයක්ම හොඳට පාස් වෙලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ඊළඟට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න මට්ටමට විභාග පාස් වෙන්න ඕන. විශ්වවිද්‍යාලය තුල තියෙන විභාග පාස් වෙන්නට ඕන. ඊට අවශ්‍ය වෙන විදිහට පරිේශන කටයුතු මේ හැම දෙයක්ම තමන් පියවරෙන් පියවර මේ යන ගමන තුල අදිෂ්ඨානේ හලාගන්නේ නැතුව යන්න ඕන. සමහරුන් ඉන්නවා අදිෂ්ඨානයක් නැහැ. එක්ක පටන් ගන්න ඕන ටික කාලයයි. ඔන්න සමහරු වෛද්‍යවරයෙක් වෙන්න කියලා ඉගෙන ගන්නවා. ටික කාලයක් ගිහලා නේ ඕක හරියන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මං මේ ඉංජිනේරුවෙක් වෙනවා. මම මැක්ස් කරනවා කියලා ඔන්න ඒ පැත්තෙන් පටන් ගන්න. ටික කාලයයි. ඊට පස්සේ ඊට වඩා හොඳයි කලාකාරයෙක් වෙන එක. මං ආර්ට් කරනවා. ඊට පස්සේ ඔන්න කලා විෂයන් වලට යනවා. මේ විදිහට එක දේ අන්තිමට මේ එකක්වත් මං වෘත්තීය පුහුණුවකට යනවා. මට ඒක හොඳයි කියනවා. මං වෙන මොනවා හරි කෝස් එකක් කරනවා. මං කම්පියුටර් ඉගෙන ගන්න.
තමන්ගේ ජීවිතේ දැඩි අදිෂ්ඨානයක් නැහැ, ඉලක්කයක් නැහැ, මම මෙතනට යනවා. ඒ ඉලක්කේ නැති වුණාට පස්සේ ටික කාලයයි ඒ වීරිය පවත්වන්න බෑ. වීරියක් දිගට අරගෙන යන්න නම් අදිෂ්ඨානයෙන් තමයි වීරිය එතනට අරගෙන යන්නේ. ඒ නිසා ඔබ කොච්චර වීරිය යෙදෙව්වත් ඒ වීරිය තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න කම්ම වීරිය එතනට ඔබ අරගෙන යන්නේ අදිෂ්ඨානෙ තිබුණොත් විතරයි. ඒ අදිෂ්ඨානෙ නැත්නම් මග හැලෙනවා, මග නතර වෙනවා. ඕන කෙනෙකුට ඔබේ ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන් ඔබට දැඩි අදිෂ්ඨානයක් නැත්නම්. අන්න ඒ නිසා පින්වතුනි, ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේගේ සංසාර චරිත දිහා බලනකොට සසර ගමනේ මහා කාන්තාරවල උන්වහන්සේ එදා ගැල් කණ්ඩායම් අරගෙන කාන්තාරේ යද්දී අර මහා කාන්තාරේ ගලක් සිදුරු කරලා, ගලක් හාරලා, ගලක් බිඳලා පැම් පොකුණක් මතු කරගෙන බොහෝ පිරිසකට යහපත උදා කරගත්තා. එතකොට මේ වගේ හිතට අදිෂ්ඨානයක් තියෙනවා නම් මං කොහොම හරි මේ දේ කරනවා. ඒ අදිෂ්ඨානය තුල තමයි ඔබ ඉලක්කේ කරා යන්නේ. ඒ පිණිස ඔබට තියෙන්න ඕනේ තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම පිණිස අදිෂ්ඨානය. දැන් අපි බලමු කොහොමද මේක භාවනාවක් වශයෙන් ධර්මාවබෝධයට වඩන්නේ. දැන් ඔය අපි කතා කරේ ප්‍රායෝගිකව සමාජමය පැත්තේ ටිකක්. අපි ගමු කොහොමද නිවන් අවබෝධය කරා, මාර්ගඵල අවබෝධය කරා චිත්ත 이르දිපාදේ වඩන්නේ. බුදුරජාන් වහන්සේ චිත්ත 이르දිපාදේ වඩන හැටි පෙන්වලා දෙන්නේ චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. අන්න කොහොමද 이르දිපාදයක් හැටියට මේක වඩන්නේ? දැඩි අදිෂ්ඨානි නිසාම සතර සතිපට්ඨානෙ වඩලා සමාධියක් උපදවන. ඔහුට කැමැත්තක් තිබුණා. ඔහුට වීරිය, විමර්ශාව ඔය ඔක්කොම තියෙනවා. හැබැයි ඔහුට බලවත් වෙලා තියෙන්නේ අදිෂ්ඨානය. ඔහුට තියෙන්නේ පුදුම අදිෂ්ඨානය. මං කොහොම හරි සෝවාන් වෙනවා. කොහොම හරි මං භාවනා කරනවා. මං මැරුණත් මේක නවත්තන්නේ. ඒ අදිෂ්ඨානයෙන්ම ඔහු භාවනා කරලා දැන් සමාධියක් ඇති කරගත්ත කෙනෙක්. අන්නේ සමාධියට මුල්ුනේ හිතේ තිබ්බ දැඩි අදිෂ්ඨානය නිසා. ඒ සමාධියට කියනවා චිත්ත සමාධිය. දැන් කලින් නිවන් අවබෝධ කිරීමේ කැමැත්ත, ආසාව නිසා ඇති කරගත්ත සමාධියට අපි කියේ ඡන්ද සමාධිය. ඒ මුල් කරගෙන වීරියෙන් භාවනා කළ අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩාගෙන නිවන කරා යනවා නම් ඒ 이르දිපාදේ අපි පෙන්වන්නේ ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. හැබැයි මේ දෙවණියට කතා කරන කෙනා ඔහුට ඡන්දේ තියෙනවා, කැමැත්තක් තියෙනවා නිවන කරා යන්න. හැබැයි ඒ කැමැත්තට වඩා බලවත් අදිෂ්ඨානය. ඔහුට තියෙන පුදුම අදිෂ්ඨානය. මම මැරුණත් නවත්තන්නේ. මං කොහොම හරි සෝවාන් නොවී නම් මං මැරෙන්නේ. අන්න එවැනි අදිෂ්ඨාන තියෙන අය ඉන්න. ඒ අදිෂ්ඨානෙ කරා යෑම පිණිස ඔහු පුදුම වීරියක් දරන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්නේ විදිහට අදිෂ්ඨානයේම බලවත් වෙලා සතර සතිපට්ඨානයේ තුල ඔහු යම් සමාධියක් උපදව ගන්නවා නම් ඒ සමාධිය චිත්ත සමාධි, අදිෂ්ඨානයේ මුල් කරගත්ත සමාධිය. ඒ සමාධිය තුල පිහිටලා ඔහු මොකද කරන්නේ? පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. අන්න දැන් සමාධියක් ඇති වුණේ ඔහුට අදිෂ්ඨානයේම නිසා තමයි. කොහොම හරි මන් නිවන කරා යනවා කියන අදිෂ්ඨානයෙන් සමාධියක් උපදවපු කෙනා. පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. දැන් ඔහු මොකද කරන්නේ? ඒ අදිෂ්ඨානයේ තුල නීවරණ යටපත් කළ සමාධියක් උපදවගත්ත කෙනා සතර සම්‍යක් ප්‍රධාන වීරිය යොදවන්නට ඕනේ. කෙලෙස් ප්‍රහාණය කරලා නිවන කරා යන්න. එතකොට ඔහු මොකද කරන්නේ? ඒ අදිෂ්ඨානයෙන් සමාධියට ආවට පස්සේ ඒ සමාධියේ තියෙන සමාධි අංග බෙදාගෙන ඒවා විදර්ශනාවට හරවන්න. නෝපන් අකුසල් නූපදවීම පිණිස, උපන්නා වූ අකුසල් තියෙනවා නම් ඒවා ප්‍රහාණය කර ගැනීම පිණිස, නෝපන් කුසල් උපදවා ගැනීම පිණිස, උපන් කුසල් දියුණු කරලා, වැඩි දියුණු කරලා, බලවත් කරලා පවත්වාගෙන යාම තිතියා යාපනායි. ඒක පවත්වාගෙන යාම පිණිස බිහියෝ භාවයි වැඩි දියුණු කර ගැනීම පිණිස, වේපුල්ලා විපුල භාවයට පත් කර ගැනීම පිණිස තමා තුලින් උත්සාහ කරන්නට ඕනේ. ධර්මාබෝධය ඉලක්ක කරගත්ත අදිෂ්ඨානයක් තුලමයි වීරිය පවත්වන්නේ. ඒ අදිෂ්ඨානෙ හීන වුණාට පස්සේ දැන් ඉතින් බෑ, අපේ කාලය ඉවරයි. ඌවා ඉතින් කිව්වට කොහේ කරන්නද? අපිත් උත්සාහ කරා තමයි කියලා අන්න මගදී වැඩේ නවත්. ඒ මගදී නතර වෙන්නේ පටන් ගත්ත ගැම්ම, පටන් ගත්ත උත්සාහය, පටන් ගත්ත ඒ අදිෂ්ඨානෙ කාලයක් යනකොට සමහරුන්ට නැති වෙනවා. ඒ අදිෂ්ඨානෙ දිගටම පවත්වාගෙන තමන්ගේ ඉලක්කේ කරාම යනවා නම් අන්න යා නිවන කරා ගිහින් තියෙන්නේ චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියන ක්‍රමය අනුව තමයි ඔහු නිවන් මාර්ගේ මතු කරගෙන තියෙන්නේ.
ඔහුට අදිෂ්ඨාන නිසාම සතර සතිපට්ඨානයේදීලා ඔහු සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය තුල පිහිටලා සතර සම්‍යක්ප්‍රධාන වීරියෙන් යුක්තව අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් ඔහු තමන්ගේ ජීවිතේ මාර්ගඵල අවබෝධය කරා නිවන කරා යනවා. ඔහු නිවන් අවබෝධ කරගන්නේ චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියන ක්‍රමයට අනුව. අන්න දැන් අපි 이르දිපාද දෙකක් ගැන ඉගෙන ගත්තා. එතකොට අපිට පේනවා නිවන් අවබෝධ කරන පුද්ගලයාට මේ 이르දිපාද හතරෙම තියෙන කැමැත්ත, අදිෂ්ඨානෙ, වීරිය, විමසීම මේ හතරම තියෙනවා. හැබැයි හතරම තිබුණට මේන් එකක් අනෙක් සියල්ල අභිබවා බලවත් වෙනවා. ඒ තුල තමයි ඔහු වේගෙන් තමන්ගේ අරමුණ කරා ධර්මාවබෝධය කරා තමන්ගේ ජීවිතය ගමන් කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සතර ඉර්ධිපාද ධර්ම අතර ඊළඟ ඉර්ධිපාදේ තමයි විරිය ඉර්ධිපාදේ. වීරිය. එතකොට බලන්න මෙන්න මෙතනදී අපිට පේනවා වීරිය ඉර්ධිපාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? විරිය සමාධි ප්‍රධාන සංඛාරං සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. එතකොට ඔහු සමාධියක් ඇති කරගන්නෙම වීරිය නිසාමයි. ඔහු වීරියෙන්ම සමාධිය වටා ගන්න. විරිය සමාධි වීරිය මුල් කරගෙන ඇති කරගත්ත සමාධිය. ඊළඟට ඒ සමාධිය තුල පිහිටලා පදහන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. ඔහු ඉතිරි මාර්ගඵල අවබෝධය කරා ඔහු කෙලෙස් ප්‍රහාණය කළ අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්නේ වීරියෙන්ම තමයි. එතකොට ඔහු වීරියම මුල් කරගෙන වීරියෙන්ම සමාධිය උපදව ගත්තා. ඒ වීරිය තුලින්ම ප්‍රඥාව දියුණු කරගෙන ධර්මාවබෝධය කරා ගියා. පින්වතුනි ඔබ දන්නවා මේ වීරිය කියන එකත් හැබැයි 이르දිපාදයක් හැටියට වඩනකොට බුදුරජාණන් වහන්සේ වීරිය වඩන්න ඕන ක්‍රමයක් පෙන්නනවා. වීරිය වුණත් ඕනෑවට වඩා වැඩි වුණොත් අර අපි කියන හදිස්සියට මොකේද අත දාගන්න බැරි වෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි. බුදුරජාණන් වහන්සේ කාලේ ඕන කියලා හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ තමයි 80 මහා ශ්‍රාවකයන් අතර ආරම්භක වීරිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවේ. මේ සෝන හාමුදුරුව බොහෝම රජ පවුලක රාජකුමාරයෙක් බොහොම සුකුමාල විදිහට හැදිච්ච කෙනෙක්. හැබැයි පැවිදි වුණාට පස්සේ පුදුම වීරියක්. ඒ කාලේ මං රාජකුමාරයා කියලා මේ සැපසේ ගරුණම්බුනාම ලබාගෙන ගෞරව සත්කාර ලබාගෙන මේ රාජ උස්නි ගහලා පැවිදි ජීවිතය ගත කරේ නෑ උන්වහන්සේ. උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ පුදුම වීරියක් ගත්තා. මං කොහොම හරි නිවන් දකින්නවා කියලා මහා කැලේකට වෙලා භාවනා කරනවා. ඒ වීරිය ගැන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සෝන හාමුදුරුවන්ට තිබ්බ වීරිය නිසාම උන්වහන්සේගේ හිත විසිරෙනවා. වීරිය වැඩි වෙන්න හිත උද්දච්චයට යනවා. හිත කලබලයි. අපි කියන්නේ කලබලේ වැඩි වුණාම මොකුත් කරගන්න බෑ කියලා. උන්වහන්සේට පුදුම වීරියක් තියෙන. කොහොම හරි මේක කරගන්න. පුදුම වීරියක් තියෙන. මේ වීරියෙන් භාවනා කරන නිදි මරාගෙන භාවනා කරනවා. නිදාගන්නෙම නෑ. අවුරුදු 25ක් භාවනා කරාගෙන. එතකොට බලන්න පුංචි කාලයක් නෙමෙයි. අවුරුදු 25ක් තිස්සේ ශරීරේ නිදාගන්න ඉරියව්වකට හරවන්නේ නැහැ කියනවා. ඉරියව් 3යි කියනවා මෙහෙවන්න. ඒ කියන්නේ හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඔන්න භාවනා කරනවා. වාඩි වෙලා භාවනා කරනවා. නිදිමත එනකොට නැගිටලා සක්මන් කරනවා. ආයෙ හිට ගන්න. මේ විදිහට මේ සාමාන්‍ය අපිට අහගෙන ඉන්නකොටත් ඔබට පුදුම හිතෙන්න පුළුවන් දෙයනේ මෙහෙමත් භාවනා කරන්න පුළුවන් දෝ කියලා. හැබැයි එවැනි වීරිය වඩලා රහත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. සෝන හාමුදුරුවෝ මේ අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි. දැන් බලන්න අද වගේ පරිසරයකත් නෙමෙයිනේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මහා භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටිය. පුදුම ප්‍රාතිහාර පාන 이르දි බල සම්පන්න මහා ශ්‍රාවකවරු හිටිය. අග්‍ර ශ්‍රාවකයෝ, මහා ශ්‍රාවකවරු, 80 මහා ශ්‍රාවකයෝ මේ භික්ෂුන් වහන්සේලා අතර සමහර එක දේශනාව අහලා 100 ගණන් ඇසූ පමණින්ම ඒ ආසනීයම මාර්ගඵල ලබන අය හිටිය. සමහර අය ප්‍රාතිහාර පානවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිනපතා භික්ෂුන් වහන්සේලා රහත් වෙච්ච අය ඇවිල්ලා ස්වාමීනි මම කළ යුතු දේ කරලා අවසానයි. කතං කරණීය නාපරං ඉත්තත්ථා ඇති පජානාති. මට තව නිවන් දැකීම පිණිස කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. මම සියල්ල කරා. බඹසර සම්පූර්ණ කරා. ඔය විදිහට තමන්ගේ අරහත්ත්වේ ප්‍රකාශ කරන දවස ගානේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා. හැබැයි ඒ අය අතර සෝන හාමුදුරන්ට මොන වීරියක් තියෙන්න ඕනද? අවුරුදු 25ක් භාවනා කරනවා. හැබැයි සමාධියක්වත් තාම ඇති කරගන්න බැරි වුණා අවුරුදු 25ක් තිස්සේ. ඒත් වීරිය නෙමෙයි අතහරින්නේ. මැරුණත් නවත්තන්නේ. උන්වහන්සේ අන්තිමට සක්මන් කරලා යටිපතුල් පැලුණා කියලා. සක්මනේ යටිපතුල් පුපුරලා පැලිලා ලේ ගලන්න පටන් ගත්තා.
දැන් සක්මන් කරන්න අඩිය තියන්න අමාරු යටිපතුල් පැලිලා ලේ ගලනවා. සෝන හාමුදුරුවෝ මොකද කරේ? දන ගහගත්. යටිපතුල් පැලුණත් ලේ ගැලුවත් සක්මන ලේ වලින් පිරීලා ගියත් මම මැරුණත් නවත්තන්නේ නැහැ මගේ වීරිය. දන ගහගෙන දනිස් දෙකෙන් රෑ සක්මන් කරා කිය. දැන් ඔය විදිහට වීරිය අරගෙන උන්වහන්සේට එක අවස්ථාවක් ආව. හැබැයි වීරිය උන්වහන්සේගේ කඩාගෙන වැටිච්ච දවසක්. උන්වහන්සේට හිතුණා මට මෙච්චර කාලයක් අවුරුදු 25ක් තිස්සේ මම භාවනා කරා. මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා. මගේ පින මදි ඇති. මම සිවුරු ඇරලා යනවා. ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පින් ටික සම්පූර්ණ කරගන්න. එහෙම හිතුවා. අන්න ඒ සිතුවිල්ල ඇවිල්ලා වීරිය අතහැරෙනකොටම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා තථාගතයන් වහන්සේ 이르දියෙන් සෝන හාමුදුරුව භාවනා කර කර හිටපු තැනට බුදුරජාණන් වහන්සේ 이르දියෙන් වැඩම කරා. වැඩම කරලා ඇහුවා සෝන ඔබ දැන් හිතුවා නේද මේ සිවුරු ඇරලා යන්න ඕන කියලා. ස්වාමීනි මං අවුරුදු 25ක් තිස්සේ භාවනා කරා. මේ බලන්න මගේ යටිපතුල් පැලිලා මේ සක්මනේ ලේ පිරීලා අනේ ස්වාමීනි මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ඔබ ගිහි කාලේ ඔබ පැවිදි වෙන්න පෙර රාජකුමාරයෙක් නේද? එහෙමයි ස්වාමීනි. ඔබ ඒ කාලේ ආස කරේ මොනවද? ඔබ ප්‍රිය කරේ මොකේද කියලා ඇහුවා. ස්වාමීනි මං හරිය ආසයි ඉස්සර ගිහි කාලේ නම් සිතාර වාදනය කරන්න. ඒ කාලේ සිතාර වාදකී. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සෝන දැන් ඔබ සිතාර වාදනය කරනකොට කොහොමද සිතාරේ තත් එහෙම? ඕනෑවට වැඩිය තද කරොත් මොකද වෙන්නේ? අනේ ස්වාමීනි සිතාරේ තත් තද කරලා තිබ්බොත් නම් මිහිරි ස්වරයක් ගන්න බෑ කියෝ. එහෙනම් සිතාරේ තත් ලිහිල්වම තිබ්බොත් ඕනෑවට වඩා ලිහිල් කරලා දැම්මොත් මොකද වෙන්නේ? එතකොට ඒත් අනේ ස්වාමීනි ඒත් මිහිරි ස්වරයක් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද සෝන එහෙනම් ඔබ සිතාර වාදනය කරනකොට ඒ තත් සුසර කරලා තියාගත්තේ මොන විදිහටද? එතකොට සෝන හාමුදුරු කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඕනෑවට වඩා තද කරන්නෙත් නැතුව ඕනෑවට වඩා ලිහිල්ව තියාගන්නෙත් නැතුව මධ්‍යස්ථ ප්‍රමාණයකින් තමයි සුසර කරලා සිතාර වාදනය කරේ ඉස්සර. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය වගේම තමයි. අපිට නිවන් දකින්න ඕනෑ කියන වීරිය තියෙන්න ඕනේ. ඒක 이르දිපාදයක්. හැබැයි ඒ වීරිය තුල ඕනෑවට වඩා වීරියම බලවත් වෙනකොට හිත උද්දච්චයට යනවා. අන්න ඔබ තේරුම් ගන්න ඕන දෙයක්. වීරිය වුණත් කලබලේ වැඩි වුණාම මොකවත් කරගන්න බෑ. අන්න ඒ වගේ හිතේ වීරිය වැඩි වෙනකොට හිත විසිරෙන්න බලනවා. උද්දච්චයට යනවා. වීරිය අඩු වුණොත් වෙන්නේ කුසීතකමට වැටෙනවා. කම්මැලිකමට වැටෙනවා. පස්සේ බැරිය, හෙට බැරිය. ඔහොම හිත අර බාලගිරි දෝෂි වගේ එකක් වෙනවා. දැන් බලන්න බොහෝ දෙනෙකුට වෙලා දැන් අද නම් තියෙන්නේ වීරිය වැඩි එකක් නෙමෙයි. බොහෝ දෙනෙකුට අද වෙලා තියෙන්නේ වීරිය අඩුයි. ඒ නිසා පටන් ගත්ත ගමන්ම භාවනා කරන්න ඉඳගත්ත ගමන්ම නිදි කිරා වැටෙනවා. නින්දට වැටෙනවා. ඒකට හේතුව වීරිය අඩුයි. වීරියක් නැහැ. භාවනා කරන්න හිතුවත් දැන් අපි හිතමු සමහරව හිතන මං හෙට උදේම නැගිටලා පාන්දර ඉඳන් භාවනා කරනවා. ඔන්න හෙට ඉඳන් භාවනා කරනවා. සමහරවිට උදේ නැගිටින්න හිතනකොට හිතෙනවා ඇඳේ කම්මැලි දැන් නැගිටින්න. කමක් නැහැ පස්සේ බැරිය. හෙට ඉඳන් භාවනා කරනවා. දැන් පහවදාටත් රෑ හිතා ගන්නවා හිට උදේම මං නැගිටලා ඔන්න භාවනා කරනවා. උදේ පාන්දර නැගිටින්න කම්මැලිකමට බෑ පස්සේ බැරිය. එක්ක හවස භාවනා කරනවා කියලා ඔන්න හිතනවා. හවස් වෙනකොට හිතනවා බෑ දැන් මහන්සිීමේ අද දවසම වැඩ කරලා එකටත් අමාරුයි. දැන් ඉතින් භාවනා කරන්න ගියොත් කොහෙද මේ කරදර ඇස්සේ? හෙට උදේ කවුරුත් නැහැ, සද්දත් නැහැ. බොහොම පරිසරයන් නිස්කලංකයි. මං උදේ නැගිටලා භාවනා කරා. දැන් ඔය වගේ බලන්න කී දෙනෙකුට නම් වීරිය අඩුකම නිසා, කුසීතකම නිසා, තීන මිද්දේ නිසා, හිත කම්මැලි ගතියට වැටීම නිසා මේ ධර්ම මාර්ගය අහිමි වෙලා යනවා. පස්සේ බැරිය කී මැරෙන්න වැටෙන කම්ම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒකට හේතුව වීරිය 이르දිපාදයක් හැටියට බලවත් කරගන්න උන් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භාවනා නිමිත්ත, භාවනා අරමුණ හිතට ගන්න පුළුවන් විදිහේ වීරියක් හොඳ සිහියෙන් නුවණින් පවත්ව ගන්න. පින්වතුනි මේ හැම දෙයකටම උපකාර වෙන කරුණු තුනක් තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරිය. ඒ වීරියට තමයි කියන්නේ ආතාප. සම්පජානෝ කියන්නේ නුවණක් තියෙන. දැන් නුවණෙන් තමයි බලන්නේ වීරිය වැඩිද? මගේ හිත උද්දච්චයට යන්න පුළුවන්. මා තුල මේ කම්මැලි ගතියක් එනවනම් එහෙනම් මගේ වීරිය අඩුයි. අන්න හිත කුසීතකමට වැටෙනවා. මේ විදිහට නුවණින් තමයි සලකලා ඒ වීරිය
තමන්ට අවශ්‍ය වෙන විදිහට භාවනා නිමිත්තට උපකාර වෙන විදිහට වීරිය පවත්ව ගන්න. ඊළඟට ඒ නුවණෙන් තමයි භාවනා අරමුණ මෙනෙහි කරන්න. ඒ සමාධියට අවශ්‍ය වෙන විදිහට හිත අරමුණෙන් පිට යන්න ඉඩ නොදී, නීවරණ වලට වැටෙන්න ඉඩ නොදී, භාවනා අරමුණේ හිත පවත්වගෙන දිගටම ඒ අරමුණ මානසිකාරයක් තුල අරගෙන යන්න නම් අන්න තමන්ට සම්පජාන හොඳ නුවණක් තියෙන්න ඕන. සතිමා කියන්නේ ඒ සතර සතිපට්ඨාන භාවනා අරමුණේ හිත පවත්වන්න පුළුවන් විදිහට හොඳ සිහියක් ඒ අරමුණු ගැන යොමු කරගන්නට ඕන. අන්නේ වීරිය නුවණ සිහිය කියන ඒ කරුණු තුනම එකතු වීම තුල තමයි මේ 이르දිපාද වේවා, සතර සතිපට්ඨානෙ වේවා, සත්ත බොජ්ජංග වේවා මේ සියල්ල වඩා ගන්න තියෙන්නේ ඔය කරුණු තුන මුල් කරගෙන. දැන් බලන්න බොජ්ජංග ධර්ම දිහා බැලුවත් මුලින් තියෙන්නේ සති සම්බොජ්ජංගේ සිහිය. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඒ කියන්නේ විමසීම සම්පජාන නුවණින් විමසීම. ඊළඟට විමංසති ධම්මවිචේ ඊළඟට වීරිය අවශ්‍යයි. එතකොට මෙන්න මේ හේතු තුන තුල තමයි සති ධම්මවිචේ වීරිය කියන ඒ කරුණු තුනම තමයි ආතාපි සම්පජානෝ සතිමා. මේ ධර්මාවබෝධයේ පිණිස කෙලෙස් තවන වීරිය, හොඳ නුවණ, සිහිය. ඒ තුنين තමයි කෙනෙක්ව ධර්මාවබෝධයේ කරා අරගෙන යන්නේ. එහෙමනම් විරිය 이르දිපාදේ වඩාගන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වනවා විරිය 이르දිපාදේ වඩන්න නම් විරිය සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. අන්න වීරියෙන් යුක්තව තමන් සතර සතිපට්ඨානෙ වඩලා සමාධියක් උපදවන. ඒකට කියනවා විරිය සමාධි. ඒ සමාධිය තුල පිහිටලා ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. ප්‍රධාන සංඛාර සමන්නාගතං කියන්නේ ඒ වීරියෙන් උපදවාගත්ත සමාධිය තුල පිහිටලා දැන් විදර්ශනා වඩනවා. නූපන් අකුසල් නූපදවීම පිණිස, උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, නූපන් කුසල් උපදවා ගැනීම පිණිස, උපන් කුසල් දියුණු කර ගැනීම පිණිස සතර සම්‍යක් ප්‍රධාන වීරිය යෙදමින් විදර්ශනා වඩමින් ඔබ නිවන කරා වීරියම මේ ගමන අරගෙන යනවා. අන්නේ වීරිය බලවත් කරගෙන 이르දිපාදයක් වගේ 이르දියෙන් යන ගමනක් වගේ වීරියම බලවත් කරගෙන ඔබ මාර්ගඵල අවබෝධය කරා යනවා නම් ඔබ වීරිය 이르දිපාදේ වඩාගෙන නිවනට ගිය කෙනෙක්. දැන් බලන්න එතකොට හැබැයි වීරිය වඩන කෙනාට ඡන්දේ නැද්ද? තියෙනවා. ඔහුට චිත්ත අදිෂ්ඨානෙත් තියෙනවා. හැබැයි ඔහුට බලවත් වෙලා තියෙන අනෙක් සියල්ලට වඩා වීරිය. ඒ නිසා වීරිය 이르දිපාදයක් වගේ නිවන කරා යන්න උපකාර කරන. ඊළඟ 이르දිපාදයේ තමයි විමර්ශා. විමර්ශා කියලා කියන්නේ නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ තුල තමා තුලින් ඇති කරගත යුතු කරුණු අතර කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න නම් බාහිර කරුණු දෙකක් හැටියට කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි පිටින් අහන්න ලැබෙන්න ඕන. ඒක පිටින් ලැබෙන දෙයක්. බාහිරින් ලැබෙන අංග. තමා තුල තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම් ප්‍රතිපදාව. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මයේ තමා තුලින් නුවණින් විමසා බැලීමේ දක්ෂතාවය. මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් බලන්න තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්මාවබෝධයට උපකාර වෙන අංග අතරින් යෝනිසෝ මනසිකාරයේ තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියනවා. තමා තුල ඇති කරගත යුතු දෙයක්. එහෙමනම් විමර්ශා කියන්නේ විමසීමේ දක්ෂතාවය. කෙනෙකුට නිවනටම යන්න උපකාර වෙනවා මේ විමසීම. දැන් බුදුරජාණන් වහන්සේ කොහොමද 이르දිපාදයක් හැටියට මේක වඩන්නේ කියන එක පෙන්නනවා. විමර්ශාව මුල් කරගෙන කෙනෙක් සමාධියක් උපදවනවා. විමර්ශා සමාධි. විමසීම මුල් කරගෙන ඇති කරගත සමාධි. ඊළඟට ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. දැන් බලන්න සමහරු විමසීම තුලමයි සමාධියක් උපදවන්නේ. දැන් කෙනෙකුට විදර්ශනාවෙනු සමාධිය ඇති කරගන්න පුළුවන්. දැන් කෙනෙක් සමත පූර්වාංගම විදර්ශනා හැටියට නිවන කරා යනවා. කෙනෙක් විදර්ශනා පූර්වාංගම සමතේනොත් නිවන කරා තමන්ගේ භාවනාව මෙහෙව ගන්න. දැන් කෙනෙක් පංච උපාදානස්කන්ධ කෙනෙක් කියන්න පුළුවන් මට සමාධිය වඩා ගන්න අමාරුයි. මං විදර්ශනා පැත්තෙන්ම නිවන කරා යනවා. එයා මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධයේ ආයතන හොඳට නුවණින් විමස විදර්ශනාම වඩනවා. ඒ විදර්ශනා වඩනකොට මුලින් වැඩෙන්නේ ප්‍රඥාව නෙමෙයි සමාධිය. ඒ විදර්ශනාවට අවශ්‍ය වෙන විදිහේ එකඟතාවයක් සමාධියක් හිතේ වැඩෙනවා. ඒ සමාධියට කියනවා විමර්ශා සමාධි. විමසීම තුල නුවණින් මෙහෙවීම තුල මානසිකාරය තුල හිතේ ඇති කරගන්න ඒකාග්‍රතාවය. විමර්ශා සමාධි. එහෙම විමර්ශා සමාධිය ඇති කරගත්ත කෙනෙක් ඒ සමාධිය තුල පිහිටලා
පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේ. ඔහු සතර සම්‍යක්ප්‍රධාන වීරියම බලවත් කරගෙන එතන ඉඳන් විමර්ශාවෙන් ඇති කරගත්ත සමාධිය තුල පිහිටලා උපන් අකුසල් ප්‍රහාණය කරනවා, නූපන් අකුසල් නූපදවීම පිණිස කටයුතු කරනවා. ඊළඟට අකුසල් ප්‍රහාණය කරමින් කුසල් බලවත් කරගනිමින් ඔහු නිවන කරා යනවා. ඔන්න ඔය කරුණු හතර. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ හතරෙන් කෙනෙකුට කැමැත්ත මුල් කරගෙන යා නිවන කරා යන විදිහට ජීවිතේ මෙහෙ ගන්නවා. කෙනෙක් අදිෂ්ඨානීය බලවත් වෙලා නිවන කරා යන විදිහට ඔහු මාර්ගයේ සකස් කරගන්න. කෙනෙකුට ඒ සියල්ලට වඩා වීරියමයි බලවත්. ඔහු වීරියම මාර්ගඵල අවබෝධය කරා යනවා. කෙනෙකුට විමසීම, යෝනිසෝ මනසිකාරය බලවත් වෙනවා. ඒ තුල ඔහු මාර්ගයේ කරා නිවන කරා තමන්ගේ ජීවිතේ මෙහෙව ගන්නවා. මේ හතර 이르දිපාදයක් වගේ කෙනෙකුට නිවනට යන උපකාර වෙන කරුණු හතරක්. ඒ වගේමයි සාමාන්‍ය ජීවිතයේදී මේ කරුණු හතරමයි ඔබට ජීවිතේ සාර්ථකත්වයේ කරා යන උපකාර කරන්නේ. ඉතින් එහෙමනම් පින්වතුනි, මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ ඔබ මෙලවත් පරලොවත් ජය ගැනීම පිණිස ලෞකික ජීවිතයේ දියුණුව කරා යන්නත්, ලෝකෝත්තර ජීවිතයේ මාර්ගඵල අවබෝධ කරගෙන නිවන කරා යන්නත් ඔබ මේ 이르දිපාද ධර්මයන් හැටියට ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියන කරුණු ඔබේ ජීවිතේ දියුණු කරගෙන බලවත් කරගෙන ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ කරාම යන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තේමනම් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පිනෙන් සියලු දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.